හොඳයි දෙවියන් වහන්සේට ස්තුති කරනවා ප්‍රේමණීය සහෝදර සහෝදරියනි අපි දෙවියන් වහන්සේගේ වචනය තුල අපි බලන කල නික්මයාම පොතේ අපි පැවසු ආකාරයට 15 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයේ සිට අපි බලන විට මේ ස්ථානයේ ස්වාමින් වහන්සේ ඊශ්‍රායල් සෙනග උන්වහන්සේ අපි දකිනවා මිසරයේ සිට මෝසෙස් කරුණ කොටගෙන ඒ මහත් වූ ගැලවීම තුල මිසර දේශයේ ඉඳලා පොරොන්දු දේශය කරා මේ සෙනගව රැගෙන යනවා. මේ සෙනගව රැගෙන යන විට අපි දකිනවා දෙවියන් වහන්සේ මහත් වූ ආශ්චර්යමත් දේ කරලා මහත් වූ බලවත් දේ කරලා විශේෂ දේ තමයි රතු මුහුද දෙබෑ කරමින් මේ රතු මුහුද මැද්දෙන් ස්වාමින් වහන්සේගේ සෙනගව උන්වහන්සේ රැගෙන යනවා. ස්වාමින් වහන්සේගේ සෙනගව උන්වහන්සේ රැගෙන ගිය අතර දෙවියන් වහන්සේ මේ ඊශ්‍රායල් සෙනගව විශේෂාකාර වූ බාධා මැද්දේ සහ පරීක්ෂා මැද්දේ ඔවුන්ට යන්න සිදු වෙනවා. ඉතින් ඔවුන් මේ පුදුම හාස්කම දැක්කට පස්සේ මේ පුදුම දේ අත්දැක්කට පස්සේ දෙවියන් වහන්සේ රතමූදෙන් එහා වුණ රැගෙන ගියාට පසුව ඔවුන් සූර් කියන වනාන්තරයට ඒගොල්ලන් පැමිණෙනවා. සූර් කියන වනාන්තරයට පැමිණෙන විට අපි දකිනවා මේ අවස්ථාව වෙද්දී දේව වචනේ පවසන ආකාරයට ඔහු 3 දවසක් වනාන්තරයේ ඇවිදගෙන ගිය නිසා ඔවුන්ට බොණ්ඩ වතුර තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා ඔවුන්ට පානය කිරීමට ජලය නොතිබුණ නිසා මොකද්ද සිද්ධ වෙන්නේ? ඔවුන්ට පොඩ්ඩක් අපහසුතාවයට පැමිණෙනවා. අපි දකිනවා මිනිස්සෙක් දවස් 3ක් වතුර නොබී සිටින විට ශරීරය සම්පූර්ණයෙන්ම ෂය වෙන්න පටන් ගන්නවා. ශරීරය තුල කිසිම ජීවයක් නැති වෙන්න පටන් ගන්නවා. ඒ නිසා දැන් ඊශ්‍රායල් සෙනගට මොනවාද සිද්ධ වෙන්නේ? ඔවුන් මේ ස්ථානයෙන් තවත් ඉදිරියට එද්දී ඔවුන් පැමිණෙනවා මාරා කියන ස්ථානයට. ඔවුන් මේ මාරා කියන ස්ථානයට පැමිණෙන නිසා මේ මාරාහි තිබුණු වතුර තිත්ත වතුර තමයි තිබෙන බව දෙවියන් වහන්සේගේ වචනය අපිට කතා කරනවා. මේ වතුර තිත්ත නිසා ඒක බොණ්ඩ නොහැකි වුණ නිසා මොනවාද සිද්ධ වෙන්නේ? නික්මයාම 15:24 වෙනි පදේ කියනවා සෙනග අපි කුමක් බොමුද කියමින් මෝසෙස්ට විරුද්ධව කොඳුලය. ඉතින් ඒ නිසා තමන් මෙච්චර ආශ්චර්යයක් අත්දැකලා වූ මේ සෙනග දෙවියන් වහන්සේගේ බලය අත්දැකලා වූ මේ සෙනග දවස් 3කට පස්සේ මොනවාද සිද්ධ වෙන්නේ? තමන්ට බීමට වතුර නැති නිසා ඔවුන් මෝසෙස්ට විරුද්ධව කොඳුරන්න පටන් ගන්නවා. හේතුව තමයි මෝසෙස්ට විරුද්ධව කොඳුරන්න පටන් ගත්ත හේතුව තමයි මෝසෙස් තමයි දෙවියන් වහන්සේ සෙනග අතරමැදියා ලෙස ක්‍රියා කළේ. ඉතින් ඒ නිසා දැන් මාරාහි ජලය තිත්ත නිසා මේ අයට බොහෝ පිපාස නිසා මේ අය දැන් කෑ ගහන්න පටන් ගන්නවා. ප්‍රේමණීය සහෝදර සහෝදරියනි, මාරා කියන්නේ තිත්ත ස්ථානයක්. ඒ කියන්නේ ඒ වතුර තිත්තයි බොන්න බෑ. ඉතින් ඒ නිසා දෙවියන් වහන්සේ අපිට මොනවද කතා කරන්නේ? පළවෙනි කාරණය තමයි මාරාහි ජලය තිත්ත නිසා මේක ඇවිල්ලා ඊශ්‍රායල් සෙනගට තිත්ත අත්දැකීම. ඒ නිසා අද දවස තුල අපි අපේ ජීවිතවලට ඔබේ ජීවිතේ මේක අදාළ කරගද්දී ඔබට මේ මොහොතේ කල්පනා කරන්න පුළුවන් ඔබේ ජීවිතයේ තිබෙන තිත්ත අත්දැකීම් මොනවාද? ඔබේ ජීවිත තුල තිබෙනා තිත්ත අත්දැකීම් මොනවාද? මොනවද තිත්තද? සමහර අය මේ මාරා කියන ස්ථානයේ මේ සන්ධ්‍යාව තුල ඉන්නවා වෙන්න පුළුවන්. හේතුව තමයි තිත්ත අත්දැකීම. සමහර වෙලාවට මගේ පවුල මට තිත්ත අත්දැකීමක්. එහෙම නැත්නම් මාගේ සේවය මට තිත්ත අත්දැකීමක් වෙලා. එහෙම නැත්නම් මගේ රැකියාව මට තිත්තයි. මගේ ස්වාමි පුරුෂයාව මට තිත්තයි. මගේ භාර්යාව මට තිත්තයි. මගේ දරුවන්ව මට තිත්තයි. ඒ වගේම මේ ගෙවන කාලය මගේ නිවසට වෙලා ගෙවන්නව මේ කාලය මට තිත්තයි. එහෙම නැත්නම් මම මේ ගත කරන හැම විනාඩියක් පාසාම ඒක තිත්ත අත්දැකීමක් මට.
ඒ වගේම දැන් මේ කාලය වන විට බොහෝ මිනිස්සුන්ට තිබෙන තිත්ත අත්දැකීමක්. මොකද හේතුව තමයි තමන් ඉන්නා වූ නිවස තුලම සමහර වෙලාවට කොටු වෙලා තමන්ගේ දරුවොත් සමග තමන්ගේ නිවස තුල කොටු වෙලා හිර වුණා වූ ජීවිතයක් තමයි ගොඩාක් අය ගත කළේ. දැන් මේ වෙද්දී ගොඩක් අයට ටික ටික මේක නිදහස්කම ලැබෙනවා වෙන්න පුළුවන් මේ ඉදිරි සතියේ මේ සතියේ ඉදිරි සතිවල. නමුත් අපිට ඊටම තිත්ත අත්දැකීමක් වෙන්න පුළුවන්. ඔබට ඔබ තිත්ත අත්දැකීමක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේක පමණක් නෙවෙයි. සමහර අයට සමහර අයගේ ජීවිතේ තිත්තයි. සමහර අයට තමාගේ විවාහ ජීවිතය තිත්ත අත්දැකීම. සමහර අයට තමාගේ හිතවත් අයව තිත්තයි. තමන්ගේ මිතුරන්ව තිත්තයි. තමන්ගේ සමහර අයට සභාපාලකවරුන්ව තිත්තයි. තමන්ගේ ආගමත් තිත්තයි. ඒ නිසා බොහෝ තිත්ත අත්දැකීම් මැද්දේ අපි ගමන් කරනවා. අපිට සමහරවිට අමිහිරි අත්දැකීම්. ඔබේ ජීවිතවල අමිහිර අත්දැකීම් මැද්දේ ඔබ ගමන් කරන කෙනෙක් වෙන්න පුළුවන්. එනිසා ප්‍රේමණීය සහෝදර සහෝදරියනි මාරාහි සිටිනා ඔබට දෙවියන් වහන්සේ මේ සන්ධ්‍යාවේ කතා කරනවා. එහෙමනම් මේ මාරාහි තිත්ත ජලය තිබුණා. ඊශ්‍රායල් සෙනගට මේ ස්ථානයේ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසයක් ඔවුන්ට තිබුණේ නැහැ. ඔවුන් ඒ නිසා තමයි දෙවියන් වහන්සේ විසින් පත් කළා වූ මෝසෙස්ට විරුද්ධව ඔවුන් කොඳුරන්න පටන් ගන්න හේතුව තමයි ඔවුන්ට බොණ්ඩ වතුර නැති නිසා ඔවුන් දෙවියන් වහන්සේට විරුද්ධ වුණා මේ ස්ථානයේ. ඔවුන්ගේ ශරීරයේ අවශ්‍යතාවයක්. දැන් මේ වතුර බොනවා කියලා කියන්නේ මේ ශාරීරික අවශ්‍යතාවයන් ගැන කතා කරනවා. ඔවුන් මෙපමණ ආශ්චර්ය මැද්දේ දැක්කව මේ සෙනග ඇයි දෙවියන් වහන්සේට බැරිද මේක කරන්න? ඔවුන්ට ඇදහිල්ල තිබුණේ නැහැ. දෙවියන් වහන්සේ මේ රතු මුහුද දෙබෑ කරපු දෙවියන් වහන්සේට අපිට වතුරත් ගෙනල්ලා දෙන්න පුළුවන්, වතුර මවල හරි අපිට දෙන්න පුළුවන් මේ දෙවියන් වහන්සේ. ඔවුන්ට විශ්වාසයක් තිබුණේ නැහැ. ඒ නිසා ප්‍රේමණීය සහෝදර සහෝදරියනි මේ සන්ධ්‍යාව තුළ දෙවියන් වහන්සේව අපි විශ්වාස කළ යුතුයි. හාලෙලූයා. දෙවියන් වහන්සේව අපි විශ්වාස කරන්න ඕන. ඔබ කල්පනා කරලා බලන්න. දෙවියන් වහන්සේ ඔබේ ජීවිතය තුළ මෙපමණ කල් කරපු දේවල් ආශ්චර්යමත් දේවල්. දැන් මේ වර්තමානයේ තිබෙන දේ ගැන හිතන්න එපා. වර්තමානයේ තිබෙනා තත්ත්වය ගැන හිතන්න එපා. දෙවියන් වහන්සේ ඔබට ඔබේ ජීවිතයේ පසුව කළා වූ නැත්නම් ඔබේ අතීතයේ කළා වූ දේ ගැලවීම ලැබුව දාපටන් මේ වෙනකන් කරපු දේවල් ගැන ස්තුති කරන්න දෙවියන් වහන්සේට. මේ ඊශ්‍රායල් සෙනගට දෙවියන් වහන්සේ කෙරෙහි කිසිම විශ්වාසයක් ඔවුන්ට තිබුණේ නැහැ. ඔවුන්ගේ අවිශ්වාසය නිසාම අපි දකිනවා දේව වචන අපි කියවද්දී පියවර අපි ඉදිරියට යද්දී දේව වචනේ අපි දකිනවා සෙනගගේ හිතුවක්කාරකම නිසා, සෙනගගේ මුරණ්ඩුකම නිසා, සෙනගගේ කෙඳිරිල්ල නිසා, සෙනගගේ දොස් පැවරුම නිසා බොහෝ සෙනගට විනාශ වෙන්න සිද්ධ වුණා. නමුත් දෙවියන් වහන්සේට ස්තුති වේවා. මම විශ්වාස කරනවා මේ සන්ධ්‍යාව තුළ ඔබ එවැනි තත්ත්වයක සිටගෙන නැතයි කියා. හේතුව තමයි මේ සන්ධ්‍යාව තුළ අපි ඊශ්‍රායල් සෙනගටත් වඩා උතුම් සෙනගක්ව සිටිනවා. ආමෙන්. අපි ආත්මික ඊශ්‍රායල් සෙනග. මානසික ඊශ්‍රායල් සෙනග නොවුනත් අපි ආත්මික ඊශ්‍රායල් සෙනග, අපි ආත්මික ඊශ්‍රායල් සෙනග හැටියට දෙවියන් වහන්සේව මහිමයට පත් කරන්නා වූ සෙනගක් විය යුතුව තිබෙනවා. හාලෙලූයා. ඒ නිසා කොඳුරන සෙනගක් නෙවෙයි. අපි දකිනවා දෙවියන් වහන්සේට පුළුවන් මාරාහි මේ තිත්ත ජලය මිහිරට හරවන්න පුළුවන් දෙවියන් වහන්සේව විශ්වාස කරන්න බැරි වුණා ඊශ්‍රායල් සෙනගට. ඔවුන් කොඳුරන්න පටන් ගත්තා. ඒ නිසා කෙඳිරීම ඉතාමත් අශෝභන දෙයක් ක්‍රිස්තියානි ජීවිතය තුළ. ඒ නිසා තමයි අපිට දෙවියන් වහන්සේගේ වචනය තුළ කියන්නේ ස්වාමින් වහන්සේ කළා වූ සියල්ල මතක් කරන්න. අද සමහර වෙලාවට බොහෝ අය දෙවියන් වහන්සේ කළා වූ දේවල් අමතක කරලා තිබෙනවා. තමන්ට ප්‍රශ්න එද්දි, ගැටලු එද්දි, පීඩාවල් එද්දි සමහර වෙලාවට මිනිස්සයා කතා කරන කොහෙද මේ දෙවියන් වහන්සේ ඉන්නේ කියලා. අද සමහර වෙලාවට ලෝකේ මිනිස්සයා නේද අද ගොඩක් අය ප්‍රශ්න අහලා තිබෙනවා දෙවි කෙනෙක් ඉන්නවා නම් ඇයි මෙහෙම සිද්ධ වුනේ? දෙවි කෙනෙක් ඉන්නවා නම් ඇයි පොළොවට මෙවැනි විපත්ති ආවේ? දෙවි කෙනෙක් ඉන්නවා නම් ඇයි මේ වගේ වසංගත එන්නේ? දෙවි කෙනෙක් ඉන්නවා නම් ඇයි මේ ළමයි මැරෙන්නේ? දෙවි කෙනෙක් ඉන්නවා නම් ඇයි මේ මිනිස්සු මැරෙන්නේ? කෝ දෙවියෝ?
හැබැයි ප්‍රේමණීය සහෝදර සහෝදරිනි ජීවමාන දෙවියන් වහන්සේ ඉන්නවා. හාලෙලූයා. ජීවමාන ස්වාමින් වහන්සේ ඉන්නවා. අපි දකිනවා මිනිසයා පාපෙට හැරී යන විට, මිනිසයා දුෂ්ටකම් කරන විට, මිනිසයා පාපය තුල ජීවත් වන විට, මිනිසයා දූෂ්‍ය ලෙස පොළවේ ජීවත් වන විට අපි දකිනවා බයිබලයේ ක්‍රමය තුල විටෙන් විට මිනිසයාට විපත්ති පැමුණුණා. දෙවියන් වහන්සේ විනිශ්චයට ලක් කළා. හැබැයි දෙවියන් වහන්සේට ස්තුති වේවා. දෙවියන් වහන්සේ මේ අද සමහර වෙලාවට මම දැක්ක සමහර දෙවියන් වහන්සේට දොස් කියලා තියෙනවා. මේ දෙවියන් වහන්සේ මුරණ්ඩු දෙවි කෙනෙක්. මේ දෙවියන් වහන්සේ මිනිස්සුන් මිනිමරපු දෙවි කෙනෙක්. පරණ ගිවිසුම තුල සමහර කාරණාවල් අරගෙන වුන් කතා කරනවා. හැබැයි අද ඒ සෙනගට මම කියන්න කැමතියි ඔබ මේ පණිවිඩය අසන්නව මේ සෙනග දෙවියන් වහන්සේගේ සෙනග. ඒ නිසා අපි ලෝකයට මේ පණිවිඩය ගෙනියන්න ඕන. දෙවියන් වහන්සේ එහෙම කරලා බැලුවා, විනිශ්චය එව්වා, මිනිස්යන්ට දඬුවම් දුන්නා. හැබැයි ප්‍රේමණීය සහෝදර සහෝදරිනි, අපි විශ්වාස කරනවා දේව වචනය ප්‍රකාරයට මෙපමණ දෙවියන් වහන්සේ මිනිස්සුන්ට දඬුවම් දීලා විනිශ්චය එවලා ඒ කිසිම දෙයකින් පළක් වුණේ නැහැ. මිනිස්යාව පාපෙන් ගලව ගන්න බැරි වුණා. හැබැයි උන්වහන්සේ තීරණය කරනවා මාගේ ඒකජාතක පුත්‍රයා වූ යේසුස් වහන්සේව, මෙසියස් වහන්සේව මුළු මනුස්ස වර්ගයාගේ පාපය වෙනුවෙන් ඒ සමග කිරීමේ පූජාවට, එහෙම නැත්නම් මනුස්සයා වෙනුවෙන් මැරෙන්න උන්වහන්සේව මේ ලෝකෙට එවනු ලැබුවා. හාලෙලූයා. අද ඒක තමයි අපි ලබලා තියෙන ජයග්‍රහණය. යේසුස් වහන්සේ සියලු මනුස්සයන්ගේ පාප වලට උන්වහන්සේ කල්වාරි කුරුසේ වන්දියක් ගනු ලැබුවා. උන්වහන්සේ කල්වාරි කුරුසේ මැරුණා. මින්මතු නැවත කිසිම දෙවියන් වහන්සේ කිසිම දිනක මනුස්සයන්ට යේසුස් වහන්සේව පිළිගන්න, යේසුස් වහන්සේව අදාහගන්න අවස්ථාව දීලා තියෙනවා. අපි කියනවා මේක කරුණාවේ කාලය කියලා. මිනිස්සු පව් වැඩ කරනවා, මිනිස්සු අශෝභන ලෙස හැසිරෙනවා, වෛශකම් කරනවා, රූප නමස්කාර කරනවා, මිනිස්සු වැරදි ලෙස ගමන් කරනවා, වැරදි ආකාරයට මිනිස්සු ජීවත් වෙනවා. හැබැයි මේ හැම කෙනෙකුටම අපි සුභාරංචිය ගෙනියනවා. ඒ කිසිම කෙනෙක් විනාශ වෙන්න යන්නේ නැහැ. දේව දරුවෝ ඔබත් මම සුභාරංචිය යේසුස් වහන්සේ තුලින් තිබෙන ගැලවීම අපි ප්‍රකාශ කරන විට ඒ අයත් ගැලවෙන්න යනවා. හාලෙලූයා. මේ ලෝකෙට එන විනිශ්චය තුලින්, මේ ලෝකෙට එන භයානක විපත්ති තුලින් ගැලවෙන පිණිස උන්වහන්සේ ඒ සුභාරංචි පණිවිඩය අපි තුලින් ගෙනියන්න සූදානම්ව සිටිනවා. ඒ සඳහා ඔබත් මාත් ක්‍රියා කරනවා. ඉතින් අපි දෙවියන් වහන්සේගේ පණිවිඩය තුල සිටින අතර මේ ඊශ්‍රායල් සෙනග ඊටමත් කුලල් සෙනගක් හැටියට දේව වචනේ ප්‍රකාශ කරන අතර ඔවුන්ට බැරි වුණා ප්‍රේමණීය සහෝදර සහෝදරියනි, තිත්ත තැන මිහිර බවට හරවන්න පුළුවන් දෙවියන් වහන්සේ වුන්ට විශ්වාස කරන්න බැරි වුණා. ඒ නිසා අද දවස තුල ඔබේ ජීවිතයේ තිබෙනා තිත්ත අත්දැකීම් මිහිරක් බවට හරවන්න දෙවියන් වහන්සේට පුළුවන්. අද දවසේ ඔබට තිබෙන අමිහිරි අත්දැකීම, තිත්ත අත්දැකීම මිහිරක් බවට හරවන්න දෙවියන් වහන්සේට පුළුවන්. ඒ නිසා අපි දකිනවා දෙවියන් වහන්සේගේ වචනය තුල 25 වෙනි පදයේ තිබෙනවා ඔහු ස්වාමින් වහන්සේට හඬ ගැසී. අපි දකිනවා දැන් සෙනග මෝසෙස්ට විරුද්ධව කොඳුරන්න පටන් ගන්න. මොනවද කෙඳුරුවේ? අපි දකිනවා ඊශ්‍රායල් සෙනග කොහොමද කොඳුරන්නේ කියලා. ඊශ්‍රායල් සෙනග කොහොමද කෙඳුරුවේ? ඔවුන් කෑ ගැහුවා. මොකද මිසරේ අපිට මොන තරම් වතුර තිබුණා බොන්න, මිසරේ අපිට සැප සම්පත් තිබුණා. දැන් බලන්න මේ වහල්ලු හැටියට හිටිය මිනිස්සු මේ කියන්නේ. මිසරේ මෙහෙම තිබුණා, මිසරේ අරව තිබුණා, මිසරේ මේ වගේ දේවල් තිබුණා. මිසරේ අපිට මෙහෙමයි තිබුණේ. අපි දැන් ඔබ මේ වනාන්තරයේ අපිව දැන් අද වතුර නැතුව අපිට දැන් පිපාසය හැදිලා අපි දැන් මැරෙන්න යනවා. අපේ දරුවෝ මැරෙන්න යනවා. අපේ සෙනගෝ මැරෙන්න යනවා. ඇයි අපිට මෙහෙම කළේ? දොස් පවරන්න ගත්තා. හැබැයි සෙනග දොස් පවරන විට මෝසෙස් මොනවාද කරන්නේ? අපි දකිනවා 25 වෙනි පදයේ කියනවා ඔහු ස්වාමින් වහන්සේට හඬ ගැසීය. හාලෙලූයා. අපිට ඊටමත් වැදගත් ඒක. මෝසෙස් අර සෙනග බලන ආකාරයෙන් නෙමෙයි බැලුවේ. මෝසෙස් සෙනග හිතන විදිහට නෙමෙයි හිතන්න පටන් ගත්තා. ඒ නිසා අපි දෙවියන් වහන්සේ ගැන මොන විදිහටද හිතන්නේ? අපි නිකන් පොඩි ළමයි වගේ. අද සමහර වෙලාවට මේ අපි ගොඩාක් බලනවා මේ ඊශ්‍රායල් සෙනග පොඩි ළමයි වගේ. අපි දන්නවා පොඩි ළමයෙකුට අපි දෙයක් දුන්නොත් ඒ ළමයාට සිත සන්තෝෂ වෙනවා. හැබැයි අම්මා තාත්තා පොඩි ළමයා
භයානක දෙයක් ඉල්ලනවා නම් අම්මා තාත්තා කවදාවත් ඒ භයානක දේ ළමයාගේ අතට දෙන්නේ නැහැ. ඒක තමයි වගකිය යුතු දෙමාපියන්ගේ වගකීම. වැඩිහිටියෙකුගේ වගකීම. ඒ වගේ තමයි ඊශ්‍රායල් සෙනඟ වැරදි දේ ඉල්ලද්දි දෙවියන් වහන්සේ කිසිම දවසක ඔවුන්ට වැරදි දේවල් දෙන්න කියන. හැබැයි ඒක නොදුන්නට පස්සේ ඔවුන් මොනවද කරන්නේ? කොඳුරන්න පටන් ගත්තා. අනේ ස්වාමීන් වහන්සේ අය එහෙම කෙරුවේ අපිට මෙහෙම දුන්නේ අය අරක කෙරුවයි මේක කෙරුවනේ අරක කෙරුවා. අද සමහරලාට මේ දේශනාවල් අහන සමහර අයත් ඒ වගේ ඇති පොඩි දේවල් වලට අනේ ස්වාමීන් වහන්සේ මෙහෙම කෙරුවයි අරහෙම කෙරුවයි සමහරලාට අපේ ජීවිතේම දෙවියන් වහන්සේට විශාල ප්‍රශ්න පත්‍රයක් දෙනවා. හැබැයි ප්‍රේමණීය සහෝදර සහෝදරියනි දෙවියන් වහන්සේ තුළ සියල්ලට උත්තර තිබෙනවා. හාලෙලූයා. මාරාහි උත්තරයක් තිබුණා. තිත්ත අත්දැකීම තුළ ස්ථීර උත්තරයක් තිබෙනවා. ඒ උත්තරය තමයි යේසුස් වහන්සේ. ආමෙන්. යේසුස් වහන්සේ උත්තරයව සිටින නිසා අපි කිසි දෙයකට බය වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් හේතුව මෝසෙස් ස්වාමින් වහන්සේට මොනවාද කෙරුවා කියන්නේ උන්වහන්සේට හඬ ගසන්න පටන් ගත්තා. ඒ නිසා මෝසෙස් ස්වාමින් වහන්සේට හඬ ගැසුවා වගේ ඔබට තිබෙනවා මේ සන්ධ්‍යාව තුළ දෙවියන් වහන්සේට හඬ ගසන්න. ඔබ යම් යම් අත්දැකීම් තුළ ඇති, වැරදි ස්ථානවල ඔබ හිටගෙන නැති, වැරදි ආකල්ප තුළ ඇති, ඔබේ ආකල්ප ඇතුළෙත් ඇති තිත්ත අත්දැකීම්. තිත්ත විදියට තමයි හිතන්නේ සමහර අය. සමහර අය තිත්ත අත්දැකීම් සමග අතීතයේ පුරාණයේ වුණා වූ සිදුවීම් සමග සමහරලාට තමාගේ ජීවිතය ඒ තිත්ත අත්දැකීම මැද්දෙම සිදුමින් ඒ විදියට තිත්ත විදියටම තමයි හිතන්නේ. හැබැයි මේක ඔබට පුළුවන් මිහිරක් බවට හරවගන්න නම් ඔබ මොනවද කරන්නේ? දෙවියන් වහන්සේට හඬ ගසන්න. ඒ නිසා ඊශ්‍රායල් සෙනඟ වගේ අපි කොඳුරන සෙනඟක් වෙන්න යන්නේ නැහැ. අපි දෙවියන් වහන්සේට හඬ ගසන්නව සෙනඟක්. ආමෙන්. හාලෙලූයා. අද උදෑසන මම මෙනෙහි කළා අපේ යාඥාව තමයි සියල්ල වෙනස් කරන්න පුළුවන්. ආමෙන්. හාලෙලූයා. ඔබේ යාඥාවට තමයි සියල්ල වෙනස් කරන්න පුළුවන්. ඔබේ යාඥාවට තමයි සියල්ලට වෙනස් වීම දෙන්න පුළුවන්. ඔබේ පවුල වෙනස් කරන්න පුළුවන් ඔබේ යාඥාව තුලින්. ඔබගේ සභාව වෙනස් කරන්න පුළුවන් ඔබේ යාඥාව තුලින්. ඔබේ දරුවන්ව වෙනස් කරන්න පුළුවන් ඔබේ යාඥාව තුලින්. ඔබේ ස්වාමි පුරුෂයව, භාර්යාව, සියලු දේ, ඔබේ රැකියා කරන තැන හැම දෙයක්ම, ඔබේ ආත්මික ජීවිතය, ඔබේ සභාව තිත්ත අත්දැකීම් මැද යන ස්ථාන වෙන්න පුළුවන්. හැබැයි සියල්ල වෙනස් වෙන්න යනවා ඔබේ යාඥාව තුලින්. හාලෙලූයා. මේ පොළවේ හැම කාරණයක්ම මේ පොළවේ සිද්ධ වෙන හැම කාරණයක්ම වෙනස් කරන්න පුළුවන් දෙවියන් වහන්සේගේ දරුවන්ගේ යාඥාව තුලින් පමණයි. දෙවියන් වහන්සේට හඬ ගැසීම තුලින්, දෙවියන් වහන්සේට කතා කිරීම තුලින්, දෙවියන් වහන්සේගේ සෙනඟ, දෙවියන් වහන්සේට මොර ගැසීම තුලින් මේ පොළවේ සියල්ල වෙනස් කරන්න දෙවියන් වහන්සේට පුළුවන්. ප්‍රේමණීය සහෝදර සහෝදරනි, හාලෙලූයා. අපේ දෙවියන් වහන්සේ බලවත් දෙවියන් වහන්සේ. ඔබේ දෙවියන් වහන්සේ බලවත් දෙවියන් වහන්සේ. මෝසෙස්ගේ දෙවියන් වහන්සේ බලවත් දෙවියන් වහන්සේ. හාලෙලූයා. මෝසෙස් ආත්මික මනුස්සයා දෙවියන් වහන්සේ දිහා බැලුවා. ඒ නිසා අද ඔබ දෙවියන් වහන්සේ දිහා බලනා වූ පුද්ගලයෙක් බවට පරිවර්තනය වෙන්න. අපි මිනිස්සු දිහා බලන කාලයක් නෙමෙයි මේක. නැත්නම් මිනිස්සයාගේ උදව්පදව බලන කාලයක් නෙමෙයි මේක. මිනිස්සයාගේ විශ්වාසය තබන කාලයක් නෙමෙයි. අපි කාලයක් මිනිස්සුන්ව විශ්වාස කළා. අපි කාලයක් අපි ආයතන විශ්වාස කළා. කාලයක් අපි අපේ මිනිස්සයන් අපි විශ්වාස කළා. හැබැයි අද අපිට කිසිම කෙනෙකුව විශ්වාස කරන්න බෑ. ඒ විශ්වාසය තුළින් මිනිස්සයව විශ්වාස කරලා මේ ලෝකේ කාරණා වලින් ජය ගන්න බැරි බව දෙවියන් වහන්සේ අපිට ඉගැන්වුවා. උන්වහන්සේ දිහාම බලලා උන්වහන්සේටම කතා කරලා ජය ගන්න ඕන කාලයක් තුලයි අපි මේ සිටින්නේ. ඒ නිසා මේ අත්දැකීම් මැද්දේ ඔබ යනවා වෙන්න පුළුවන්. ඒ නිසා අපි දෙවියන් වහන්සේගේ වචනය තුල අපි බලන විට ස්වාමින් වහන්සේ මොනවද කරන්නේ? අපි දකිනවා ඊට පස්සේ 24 ඊළඟ කොටසේ කියවනවා 25. ඔහු ස්වාමින් වහන්සේට හඬ ගැසීය. ස්වාමින් වහන්සේ ඔහුට ගහක් පෙන්වූසේක. ඔහු ඒක ජලයට හෙළූ කල ජලය මිහිරි විය. හාලෙලූයා. දෙවියන් වහන්සේට ස්තුති වේවා. ප්‍රේමණීය සහෝදර සහෝදරියනි, තිත්ත අත්දැකීම මැද්දේ ඉන්න ස්ථානයට විසඳුම තිබෙනවා. අපි සමහර වෙලාවට අපිට ප්‍රශ්න එද්දී අමිහිරි අත්දැකීම් තුල අපි යද්දී අපිට සමහරලාට මිහිරි නැති වගේ දේවල් පෙනෙද්දී අපි හිතනවා අනේ මේකට නම් කිසි දවසක උත්තර නැහැ.
අනේ පාස්ටර්, අනේ බ්‍රදර්, අනේ සිස්ටර් යාඥා කරන්න මට නම් මම දැන් කොච්චර යාඥා කරුවත් උත්තර ලැබුණේ නැහැ. අනේ මං කොච්චර හිතුවත් මගේ මේ ප්‍රශ්න වලට උත්තර නැහැනේ. අනේ මම කොපමණ හිතුවත් මට කිසිම උත්තරයක් ලැබුණේ නැහැනේ. ඇයි දන්නේ නේද මෙහෙම වෙන්නේ? ඒ කියන මනුස්සයා තුළටම ඇදහිල්ල නැහැ. නේද? ඇදහිල්ල කියලා කියන්නේ ප්‍රශ්න අහන්නේ නැහැ. අපේ ඇදහිල්ල කියලා කියන්නේ දෙවියන් වහන්සේට ප්‍රශ්න පත්‍රයක් අපි දෙන්නේ නැහැ. අපේ ඇදහිල්ල කියලා කියන්නේ ස්වාමි අපි නොදකපු දේවල් අපි දකින්න යනවා. ඊශ්‍රායල් සෙනඟට ඒ ඇදහිල්ල තිබුණේ නැහැ. හැබැයි මෝසෙස් ඒක දකිනවා. ඒ නිසා තමයි යෝ දෙවියන් වහන්සේ කතා කරන්නේ. දෙවියන් වහන්සේ කතා කරද්දී දෙවියන් වහන්සේ අන්න උත්තරේ කියනවා. ආමෙන් ගහක් පෙන්නනවා. ඒ ගහ ගැන ඉතින් මම ගොඩක් දේවල් හොයන්න ගෙන මොකද්ද මේ ගහ මොන ගහක්ද කියලා අපි දන්නා අපි කියමුකෝ මොකක් හරි ගහක් කියලා බෙහෙත් ගහක් හරි මොන ගහක් හරි ඒ ගැන අපිට පරීක්ෂණ පවත්වමු පස්සේ ස්වාමීන් වහන්සේ ගහක් පෙන්නනවා මේ ගහ අරගෙන ගිහිල්ලා අර අමිහිරි වූ තිත්ත වූ ජලයට දාද්දී ඒ ජලය මිහිර බවට හැරෙනවා ආමෙන් ඒ කියන්නේ දෙවියන් වහන්සේ අපිට අමාරු මොහොතේදී අමිහිරි අත්දැකීම් වලදී දෙවියන් වහන්සේ විසඳුම ඒ තුලින්ම ගේනවා ආමෙන් දෙවියන් වහන්සේ විසඳුම ඒ තුලින්ම ගේනවා අපිට අමාරු තැනදීම අපිට එපා වුණ තැනදීම වේදනාවටපත් වුණ තැනම තමයි උත්තරය දෙන දෙවියන් වහන්සේ. අද සමහර අයට මේ විශ්වාසය මේ ඇදහිල්ල නැහැ. අපිට කාන්තාර මැද්ද යන්න වෙනවා. අපි යනවා. අපි කටුක අත්දැකීම් මැද්ද යනවා. අපි ඒව තුලින් යනවා. කටුක අත්දැකීම් මැද්ද යනවා. නේද? අපි බොහෝ අමාරු සෝදිසි මැද්ද අපිට යන්න සිද්ධ වෙලා තියෙනවා. පීඩාවල් මැද්ද යන්න සිද්ධ වෙලා තියෙනවා. දේව දරුවන්ට. කවුරු හරි කියනවනම් එහෙම වෙන්න බෑ. ඒක නෑ. ඒක බයිබලයට එකඟ නෑ. දේව ධර්මයට එකඟ නෑ. දෙවියන් වහන්සේගේ දරුවෝ පීඩාවල් මැද්ද යන්න තියෙනවා. පරණ ගිවිසුමේ හිටියව සුද්ධවන්තයෝ පීඩා මැද්ද ගියා. අලුත් ගිවිසුමේ ඉන්නව සුද්ධවන්තයෝ පීඩා මැද්ද ගියා. අදටත් යනවා. හැබැයි මේ මිනිස්සු මතක තියාගන්න ඕන මේ ඇදෙල්ල මිනිස්සු පීඩාවල් මැද්ද අපේ දෙවියන් වහන්සේ ඉන්න බව. ආමේන්. ඔබේ අමීරි අත්දැකීම ඇතුලේ දෙවියන් වහන්සේ ඉන්නවා. ඒ වගේම ඔබගේ කරදර ඇතුලේ තමයි දෙවියන් වහන්සේ ඉන්නේ. හාලෙලුයා. මේක ගොඩක් අයට තේරෙන්නේ නැහැ. මෙතන ඒ වගේ සිද්ධියක් තියෙන්නේ. මේ මාරා කියන තැන අමීරි වූ තැන, බොණ්ඩ වතුර නැති තැන දෙවියන් වහන්සේගේ විසඳුම තිබුණා. ඒක දැක්කේ ආත්මිකව පෙනෙන මිනිස්සයා වූ මෝසෙස් විතරයි. අනිත් ලක්ෂ ගාන සෙනගටම තේරුන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ඔළුවේ තිබුණේ වෙන ආකල්ප, කන බොන දේවල් ගැන මේ ලෝකේ කාරණාවන් වලින් ඔවුන්ගේ ඔළුව පිරලා තිබුණේ කන එකයි, බොන එකයි, ඒ දේවල් ගැන තමයි ඔවුන්ට තිබුණු පිපාසය. ඔවුන්ට තිබුණු ආසාව එච්චරයි. ඔවුන්ට දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසයක් තිබුණේ නැහැ. හැබැයි මෝසෙස්ට දෙවියන් වහන්සේව විශ්වාසය තිබුණා. හාලෙලූයා. එනිසා ඔබ මේ සන්ධ්‍යාවේ තීරණය කරන්න ඔබ මෝසෙස් වගේද ඊශ්‍රායල් සෙනග වගේද කියලා. අද ගොඩක් අය කැමතිනේ අපි ඊශ්‍රායල් වගේ වෙනවා කියන. හැබැයි ඊශ්‍රායල් සෙනග ගැන කතා කරන්න ගියොත් මේ සෙනග තරම් කුලල්ලු සෙනගක් තවත් නැහැ. කොඳුරන සෙනග තවත් නැහැ. කිසිම ලෙන්ගතුකමක් කිසිම ගුණවන්තකමක් නැති සෙනගක්. හැබැයි පසු කාලීනව දෙවියන් වහන්සේ ඒ නිසා තමයි උන් පීඩා මැද්ද ගියේ. පොරොන්දු දේශයට යන්න උන්ට බැරි වුණා ගොඩක් අයට. දවස් 40ක ගමනක් අවුරුදු 40ක් යන්න සිදු වුණේ ඒ නිසයි. ජාතියක් හැටියට ඔවුන් විසිරුලා ගියා මුළු පොළොව තුල. ඔවුන්ට ජාතියක් හැටියට බොහෝ විප්‍රවාස කාලයන් වලට යන්න සිද්ධ වුණා. බයිබලයේ බොහෝ ස්ථානවල අපිට කතා කරනවා ගැන. ඇයි හේතුව දෙවියන් වහන්සේව ඔවුන්ට හරියාකාරව අවබෝධයක් නැහැ. දෙවියන් වහන්සේව ඔවුන්ට හරියාකාරව තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න උත්සාහ කරන්නේත් නැහැ. ඔවුන් සමහර වෙලාවට කිරිදරුවෝ වගේ හැසිරෙනවා. හැබැයි ප්‍රේමණීය සහෝදර සහෝදරියනි අපි දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට අපි ආත්මිකව මෝරන්න ඕන. ආත්මික අත්දැකීම් ලබන්න නම් අපි ආත්මිකව බොහෝ කාරණා බලන්න ඕන. වනාන්තර මැද්ද ඉඳන් පාලු කරන ස්ථානවල ඉඳගෙන අමාරු පීඩාවල් මැද්ද ඉඳන් තමයි අපිට බලන්න වෙන්නේ අපේ ඇදහිල්ල. අපි මේ යන ගමන නෙමෙයි එදා ඊශ්‍රායල් සෙනඟට යන්න සිද්ධුනේ මේ භයානක ගමනක් මේක. ඊට අමාරු ගමනක් තුල තමයි මේ මෝසෙස් මේ සෙනඟ රැගෙන ගියේ ඉස්සරහට. බිය සැක උන්ට අඳුර බයව තිබුණා.
බීතිය පැමුණා. ඒ නිසා තමයි ගීතාවලිය 91 මෝසෙස් විසින් ලියන්නේ. මෝසෙස් විසින් තමයි මේ ගීතාවලිය 91 ලියනු ලබන්නේ. එයාගේ අත්දැකීම තමයි එතන කතා කරන්නේ. පාලු කර වනාන්තරය යන තිබුණු අත්දැකීම. මොකද ඒ කාලය තුල ඊටමත් භයානක ලෙස භයානක ගමනක් තුළ භයානක ගමනක් යන්නේ. හැබැයි මෝසෙස් දැනගෙන හිටියා දෙවියන් වහන්සේ මේ භයානක ගමන ඇතුළේ ඉන්නවා. ඒ නිසා ඔබත් මමත් යනවා මේ ක්‍රිස්තියානි ගමන. ඒක භයානක ගමන. ඒක අමාරු ගමන. ඒක යේසුස් වහන්සේ කිව්වා මේ ගමන ඇවිල්ලා කුරුසේ කරා තියාගෙන යන්න ඕන. යමෙක් මං අනු වෙන්න කැමති නම් තමන්ගේ කුරුසේ රැගෙන මානු ඒවා කියලා උන්වහන්සේ කිව්වා. මේක අමාරුයි. මේ අමාරු ගමන තුල දෙවියන් වහන්සේ ඉන්නවා. හාලෙලූයා. මගේ සහෝදර සහෝදරියනි මේ අමාරු ගමන තුල දෙවියන් වහන්සේ ඉන්නවා. ඒක අමතක කරන්න එපා. මේ කාලේ විතරක් නෙවෙයි. මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා. මේ කාලය තුල බොහෝ අය දෙවියන් වහන්සේට ලං වෙලා සිටින බව මම බොහෝ අය දැක්කා, කතා කළා, සාක්ෂි ඇහුවා. හිටියාට වඩා බොහෝ මේ පසු කාලීනව ගැලීම ලැබුව දවස වලට වඩා මේ කාලය තුල දැන් අපි පල්ලි ගියටත් වඩා හොඳට යාඥා කරනවා ගෙවල් වල කියලා. ඒක හොඳයි. හැබැයි කිතුණු ජීවිතය කියලා කියන්නේ පීඩාවල් මැද්දේ විතරක් නෙමෙයි යාඥා කරන්නේ. හැමදාම අපි ජෝලිතව දෙවියන් වහන්සේගේ බලයෙන් පූර්ණ වෙලා ඉන්න ඕන සෙනඟ. පෞල් හැටියට යාඥා කරන්න ඕනේ පීඩා කාලේ විතරක් නෙමෙයි, පීඩාවල් කාලේ විතරක් නෙමෙයි. හැමදාම අපි මේ දෙවියන් වහන්සේගේ ක්‍රමයට අපි හැදෙන්න ඕන. අපි දෙවියන් වහන්සේ තුළ ආත්මිකව අපි දකිනවා අපිට ඕන තරම් බයිබලයේ චරිත තියෙනවා දෙවියන් වහන්සේත් ගත කළා මිනිස්සු. ඒ නිසා මෝසෙස් ස්වාමින් වහන්සේ දෙස බැලුවා. උන්වහන්සේ ස්වාමින් වහන්සේ දෙස බලද්දී උත්තරය උන්වහන්සේ දුන්නා. හalleluya. ඒ නිසා අද ඔබට උත්තර නැති තැන්වල ස්වාමින් වහන්සේ දිහා බලන්න මානසිකව හිතන්න එපා. ඔබගේ මාරා කියන ස්ථානය වෙනස් කරන්න දෙවියන් වහන්සේට පුළුවන් අද දවසේ. හැමදේම වෙනස් කරන්න පුළුවන්. තව ටික කාලයක් යද්දී මම ඔබට එකක් කියන්නම්. දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන හොඳ අවස්ථාවක් මේක. උන්වහන්සේ අපිට දීලා තියෙන හොඳ අවස්ථාවක් අලුත් ආත්ම දිනන්න. අලුත් ආත්ම දිනීම සඳහා අපිට හොඳ අවස්ථාවක් දෙවියන් වහන්සේ දීලා තියෙනවා. ඒ අවස්ථාව තමයි ස්වාමින් වහන්සේ මේ දීලා තින්නේ අපිට සන්නද්ධ වීම සඳහා. අපේ දැල් සකස් කරගන්න, ඉරුණතෙන් හදාගන්න, වැරදුණු ස්ථාන නැවත නිවැරදි කරගන්න. කැඩුනා වූ ස්ථාන නැවත පිළිසකර කරගන්න. ඒ වගේම වියවුලුණා ස්ථාන නැවත යහපත් අතර හරව ගන්න. ඒ නිසා තමන්ගේ වැරදි අඩුපාඩු ගැන හිතලා බලලා පසුතැවිලි වෙලා යාඥා කරලා මේ කාලය හදාගන්න දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබවත් මාවත් ඒ අස්වැන්න නෙලීම සඳහා ස්වාමින් වහන්සේ තෝරගෙන තිබෙනවා. ඒ නිසා අපිට දැන් සන්නද්ධ වෙන්න අවස්ථාවක් තියෙනවා. අර වාරකම් කාලයට දීවරයෝ මසුන් අල්ලන්න යන්නේ නැහැ. ඔව් මේ වාරකම් කාලේ ඉවර වෙනකම් මොනවද කරන්නේ? නැවත තමන්ගේ අර ඉරුණු දැල් සකස් කරගන්නවා. නැවත ඊළඟ මසුන් ඇල්ලීම සඳහා අවශ්‍ය කරන කලමනා සියල්ලම සූදානම් කරගන්නවා. ඒ වගේ තමයි ආත්මිකව දෙවියන් වහන්සේ අපිට දීලා තියෙනවා මේ නිශ්චල කාලය තුල. අපිට තිබෙනවා අපේ වැරදි හදාගෙන මාරා කියන ස්ථාන වලින් එළියට ඇවිල්ලා තිත් අත්දැකීම් පැත්තකට දාලා අපි ඒ ඇතුලේ දෙවියන් වහන්සේ ඉන්නවා කියලා විශ්වාස කරන්න ඕන. ඒ සමගම උන්වහන්සේ මෝසෙස්ට උන්වහන්සේ පෙන්නනවා මම දෙවියන් වහන්සේ බව. හාලෙලූයා. මෝසෙස් ඒක විශ්වාස කළා. දැන් මෝසෙස් විශ්වාස නොකරනම් මොකද වෙන්නේ? මේ සෙනඟට මැරෙන්න තමයි වෙන්නේ. නිසා එක මිනිහෙක් ඇති සියල්ල වෙනස් කරන්න. ආමේන්. එක මිනිසෙක් ඇති සියල්ල වෙනස් කරන්න. ඊට පස්ව අපි දකිනවා දෙවියන් වහන්සේගේ වචනය තුල ස්වාමින් වහන්සේ එහිදී උන්වහන්සේ උන්ට නියෝගයක්ද පනතක්ද දුන්සේක. එහිදී උන්වහන්සේ උන් පරීක්ෂා කරලා කියලා කියන්නේ මේකට අවිලා පරීක්ෂණය ටෙස්ට්. ටෙම්ප්ටේෂන් නෙමෙයි. ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා ටෙම්ප්ටේෂන් කියලා. ටෙම්ප්ටේෂන් නෙමෙයි. ටෙම්ප්ටේෂන් කියලා කියන්නේ පරීක්ෂාව. මෙතන එන්නව මේ සිංහල බයිබලයේ පරීක්ෂාව කියලා කිව්වට මේක ඇවිල්ලා ටෙස්ට්. ඒ කියන්නේ දෙවියන් වහන්සේ මේ ඒගොල්ලන්ට දුන්නා මේ දෙවියන් වහන්සේගේ මේ ටෙස්ට් එකක්. ටෙස්ට් එක කියලා කියන්නේ දෙවියන් වහන්සේ අර විභාගයක් වගේ එකක්. විභාගෙ දුන්නාම ලකුණු හම්බ වෙනවා. ප්‍රශ්න පත්‍ර දෙනවා. ඒකට ලකුණු හම්බ. ඒ වගේ තමයි දෙවියන් වහන්සේ ඔවුන්ව ටෙස්ට් එකකට ගෙනිච්චා. පරීක්ෂණයට, පරීක්ෂාවකට නෙමෙයි. මොකද්ද? ස්වාමින් වහන්සේ උන්ට කියනවා
නුබේ දෙවියෝ ස්වාමීන් වහන්සේ. දැන් මෙතන මේ ටෙස්ට් එක කියලා කියන්නේ මොකද? දෙවියන් වහන්සේ උන් පරීක්ෂණයකට තමයි භාජනය කරේ වතුර නැති වෙන්න සලස්. පරීක්ෂණයක් කරා. එයාලා පරීක්ෂණේ ෆේල්. අද සමහර වෙලාවට දෙවියන් වහන්සේ දෙන පරීක්ෂණෙන් අපි ෆේල් වෙයි. පරීක්ෂාව නෙමෙයි හොඳයි දෙවියන් වහන්සේ පරීක්ෂාව ගේන්නේ පරීක්ෂණයයි දෙන්නේ. ටෙස්ට් එක. ඒ නිසා අපි ලකුණු ගන්න ඕනේ. මොකද්ද ඇදහිල්ල තියෙන්නේ? පරීක්ෂාවල් මැද්දේ දෙවියන් වහන්සේ දිහායි බලන්න ඕනේ. අමාරුකම් මැද්දේ ස්වාමින් වහන්සේ දිහායි බලන්න ඕනේ. ඊට පස්සේ අපි දකිනවා 26 වෙනි පදේ නුබේ දෙවියෝ ස්වාමින් වහන්සේගේ හඬට නුඹ ඕනෑකමින් අහුම්කන් දී. උන්වහන්සේගේ අසමය හරිය තිබෙන දෙයකට උන්වහන්සේගේ ආඥාවට කන් දෙමින් උන්වහන්සේගේ සියලු නියෝග රැස්සා කරන්නයි නම් මිසරවරුන් පිට මා පැමිණි රෝග වලින් එකක්වත් නුඹ පිට නොපමනුවන්න. දෙවියන් වහන්සේ මතක් කරලා දෙනවා ඔබලා ඔන්න මම දැන් ඔබලට වතුර දුන්නා. ඔබලා මගේ හඬට අහුම්කන් දෙන්න ඕන. නැමතත් කියනවා මොසෙස් තුලින්. නුඹලා මාගේ හඬට අහුම්කන් දීලා දෙවියන් ස්වාමීන් වහන්සේ වෙන මාගේ හඬට ඕනෑකමින් අහුම්කන් දීලා උන්වහන්සේගේ අසමය හරිය තිබෙන දේ කරන්න ඕන. මොසෙස් ලව්ව මේක ආයේ කියවනවා. හරිව තිබෙන දේ, හොඳම තිබෙන දේ, යහපත් දේ. උන්වහන්සේගේ හඬට අහුම්කන් දීම වැදගත්. අද සමහරවිට අපි මිනිස්සුන්ගේ හඬට අහුම්කන් දීලා දැන් මොකද එතන ආව සෙනග අතර හිටියා අපි දකිනවා දේව වචනේ කියනවා මිශ්‍ර සෙනගක් ආවා. මිශ්‍රයෙන් ඊශ්‍රායල් සෙනගකට මිශ්‍ර වුණා සෙනගක් හිටියා. මේ මිනිස්සු මොනවාද නිතරම ඊශ්‍රායල් සෙනගකට දැම්ම අවුලුවට අර දේවල් මේ දේවල් ඔය දෙවියන්ව විශ්වාස කරන්න එපා. ඔය දෙවියන් අපි මොකද දේව වචන කියවද්දි අපිට ඒවා හම්බ වෙනවා. දැන් මට ඒවා එකින් එක ඔබට කරන්න අපහසුයි. ඒ සෙනග මේ සෙනගව නොමග ඇරියා මිශ්‍ර සෙනග. නොමග ඇරියට පස්සේ මොකද්ද වෙන්නේ? දෙවියන් වහන්සේට අහුම්කන් දීම වුන් නැතිලා මිනිස්සුන්ට අහුම්කන් දෙන්න බෑ. ඒ නිසා දේව දරුවනි අපි දෙවියන් වහන්සේට අහුම්කන් දිය යුතුයි. උන්වහන්සේගේ ඇස් සමයේ හරිව තිබෙන දේ කරන්න ඕන. යහපත් දේ, හොඳ දේ මොකද්ද? දේව වචනයට එකඟ දේ තමයි අපි කළ යුතු වෙන්නේ. දේව වචනයට එකඟ නැති දේ අපි කරද්දී මොනවද සිද්ධ වෙන්නේ? මාරාහිදී අපි පෙරදෙනවා. හැබැයි කවුරු හරි මොසෙස් හිටියේ හින්දා මේ මිනිස්සු ටික බේරුණා. දෙවියන් වහන්සේ ඔවුන්ට කියන ඔබලා මගේ නියෝග ආරක්ෂා කරන්න ඕන. මිස නියෝග ආරක්ෂා කළොත් මගේ හඬට අහුම්කන් දුන්නොත් අර මිසරේ තිබුණු රෝග, පිළිකා, ගඩු, අර්සස් මේ වගේ රෝග ගොඩක් ඔය මිසරේ තිබුණා. දුවාමින්නාසේ පොරොන්දු දෙනවා උඹලා මේ මගේ හඬට අහුම්කන් දුන්නොත් මේ රෝග එකක්වත් ඔබලා පිටට මං එන්න දෙන්නේ නැහැ. හාලෙලූයා. ඒක දෙවියන් වහන්සේ යාළුවෝ දුන්න පොරොන්දුම දැන් මේ රෝග ගැන කියද්දි මේ ඒගොල්ලෝ බය වෙනවා ටිකක්. හේතුව ඇයි? මිසරේ ඒගොල්ලෝ දැක්ක මේ දේවල්. අපි දකිනවා මිසරේ මේ රෝග තිබුණා. ගඩු තිබුණා. ඒ වගේම මිසරේ තිබුණා. මොකද දැන් මේගොල්ලෝ මේ පාලු කරන වනාන්තරයේ මේ යන ගමන තුල මේ වගේ රෝගයක් හැදුනොත් මොකද වෙන්නේ? වසංගත හැදිලා මැරෙන්න පුළුවන් සෙනඟ. ඒ නිසා දෙවියන් වහන්සේ ඔයාලට මතක් කරලා දුන්නා. හැබැයි ඔබලත් මේක කලේ නැත්තම් මේවා ඔබලා පිටට එන්න පුළුවන්. ඔබලා මැරෙයි. අපි දකිනවා කාන්තාරයේ මිනිස්සුන්ගේ අකීකරුකම් නිසා ඕනතරම් අපි දකිනවා කාන්තාරයේ සෙනඟ විනාශ වුණා. ස්වාමීන් වහන්සේ මතක් කරනවා. ඊට පස්සේ කියනවා මොකද මම වනහින් නුඹ සුව කරන්නා ස්වාමීන් වහන්සේ. නැවතත් කියනවා උඹලා පාලු කරන වනාන්තරේ යන්න බය වෙන්න එපා. පාලු කරන වනාන්තරය තුල නුඹලා ඇවිදින්න බය වෙන්න එපා. නේද? අතන ගීතාවලිය 90 කියනවා තරුණ සිංහයා පොළංගා. ඉතින් මේ වනාන්තරයේ තිබුණු අත්දැකීම තමයි මොසෙස් ගීතාවලිය 91 තුල අපිට කතා කරන්නේ. රාත්‍රී බීතිය, දවාලේ විදින ඊගස, දවල්ටත් බයයි, රැටත් බයයි, බීතියේ යන්න තියෙන්නේ. එතන බොහොම භයානක ස්ථානයක් මැද්දෙන් වුන් ගමන් කරන්නේ. නමුත් ස්වාමීන් වහන්සේ වුන් ආරක්ෂා කරන බව මොසෙස්ට විශ්වාසය තිබුණා. විශ්වාසය නොකළ මිනිස්සු නාස්ති වුණා. ඒසා දෙවියන් වහන්සේ නැවත මතක් කරලා දෙනවා මම ඔබලව සුව කරන්නා වූ දෙවියන් වහන්සේ. ඒ නිසා අද රාත්‍රිය තුල ඔබගේ සිත, මනස දෙවියන් වහන්සේ සුවපත් කරනවා. ඒ වගේම උන්වහන්සේ අපි දකිනවා රෝගයේ බලය උන්වහන්සේ කුරුසේ බින්දා. රෝගේ ශාපය උන්වහන්සේ බින්දලා ඉවරයි. රෝගේ බලය උන්වහන්සේ බින්දා, ශාපයේ බලය බින්දා, පාපයේ බලය බින්දා. අපි රෝගයට බය වෙන්නේ නැහැ. ශාපයට බය වෙන්නේ නැහැ. වසංගතයට අපි බය වෙන්නේ නැහැ. හේතුව තමයි දෙවියන් වහන්සේ උන්වහන්සේගේ පුත්‍රයව මේ ලෝකෙට එවලා කුරුස පූජාව තුලින් මේ සියලු බලය බිඳලා ඉවරයි.
අද යම් කෙනෙක් විශ්වාස කරන නම් උන්වහන්සේගේ කරුණාව ඔහුට ලැබෙනවා. හාලෙලූයා. ඊයේ පෙරේද එක සහෝදරයෙක් මට කතා කළා. මේ ජීවමාන සාක්ෂිය. මේක මම ඔබව දහිරිමත් වෙන්න කියන්නේ. ඔහු විදේශ රටක ඉන්න සමහරවිට ඒ සහෝදරයා මේක දැන් අහගෙන ඉන්නවත් ඇති. ඔහුගේ හිටපු කම්පැනි ඔහු වැඩ කරපු විදේශ රටක ඔහු වැඩ කරන්නේ. ඔහුගේ කම්පැනියේ හිටපු ඔක්කොටම වගේ කොරෝනා හැදුනා. ඔහු මට කතා කළා. තවත් අපේ දාසයන්ට කතා කළා. මම ඔහුට කිව්වා ඔයා බය වෙන්න එපා. දෙවියන් වහන්සේ ඔයාව ආරක්ෂා කරනවා. හලෙලූයා. ඔහු මට ඊයේ පණිවිඩයක් කිව්වා පාස්ටර් මගේ පරීක්ෂණය කරා මට ඒ රෝගේ වැළඳී නැහැ මම සුවෙන් සිටිනවා. ආමෙන්. පරීක්ෂණයේදී එළියට ආව ඔහුට ඒ රෝගේ වැළඳිලා නැහැ. අනිත් ඔක්කොටම හැදිලා තියෙනවා. ඒකෙන් කියන්නේ යන්නේ නැහැ අනිත් අයට හැදෙන්නේ නැහැ. අපේ ක්‍රිස්තියානියට මේක හැදෙන්නේ නැහැ කියලා කියන්නේ නෙමෙයි යන්නේ. හැබැයි යම් කෙනෙක් විශ්වාස කරනවා නම් දෙවියන් වහන්සේ එතන ක්‍රියා කරනවා. අපි උන්වහන්සේව විශ්වාස කරන්නේ අපිව සුව කරන නිසාවත් අපිව උන්වහන්සේ සුව නොකරුවොත් අපිට ලෙඩේ ආවොත් අපි දෙවියන් වහන්සේව විශ්වාස නැහැ අපිට. හැබැයි අපිට ලෙඩේ ආවේ නැත්තම් අපි දෙවියන් වහන්සේ ඒ වෙනිය දෙහිල්ලක් නෙමෙයි. දෙවියන් වහන්සේ අපිව සුව කරනවා කියන විශ්වාසය අපිට ඇති වෙලා තියෙනවා නම් අද දවසේ උන්වහන්සේ සුවපත් කරන දෙවියන් වහන්සේ. ඕනම රෝගයක් උන්වහන්සේ සුවපත් කරනවා. උන්වහන්සේ ඊශ්‍රායල් සෙනඟට ඒක පොරොන්දු වුණා. මම උඹලව සුව කරන දෙවියන් වහන්සේ යෙහෝවා රාෆා සුව කරන දෙවියන් වහන්සේ. යෙහෝවා රාෆා සුවේ දෙවියන් වහන්සේ. අපේ දෙවියන් වහන්සේ සුවපත් කරන දෙවියන් වහන්සේ. ඉතින් ඒකේ තම කතන්දර ගොඩක් තියෙනවා. මේ ලෝකෙට මේ දේවල් එහෙනම් ඇයි එන්නේ? ඒක වෙනම කතාවක්. ලෝකෙට එනවා විනිශ්චය ගැන බයිබලයේ කියනවා. මම දැන් ඒක කතා කරන්න යන්නේ නැහැ. හැබැයි දේවදරුවන්ගේ රැකවරණය ස්වාමින් වහන්සේ සහතිකයක් දෙනවා. ස්වාමින් කෙරෙහි බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත් කරගන්න. ඒ වගේම අපි දකිනවා ගීතාවලිය 121 වෙනි පරිච්ඡේදයේ කියනවා කඳු දෙසට මගේ ඇස්සෝ සොවන්නේ. මට උපකාරය පැමිණෙන්නේ අහස පොළොව මැව්වා දෙවියන් වහන්සේගේ. මෝසෙස් බලන්නේ මේ දෙවියන් වහන්සේ දෙස. අපි දකිනවා ඊට පස්ව ස්වාමින් වහන්සේ ඊශ්‍රායල් සෙනඟව නැවතත් එතන 27 වෙනි පදයේ ඔහු දිය උල්පත් 12ක ඉදිගස් 70ක් ඇති ඒලීම්ට આવුත් එහි දිය අසල කූඩාරම් ගසාගත්තෝ. දෙවියන් වහන්සේ උන්ට ආශිර්වාද කරලා ඉස්සරහට ගේනවා. දිය අසලට ගේනවා. වතුර නැහැ කියලා අතනින් වතුර දීලා පෙන්නුවා ගෙනල්ලා. මෙන්න බලපල්ලා. දිය අසල කූඩාරම් ගහගත්තා ඇවිල්ලා මිනිස්සු. ආශිර්වාද ස්ථානට උන් ගෙනාවා. ඊට පස්සේ මේ සෙනඟ ගැන අවසාන වශයෙන් අපි බලන්න යනවා. 16 වෙනි පරිච්ඡේදයේ 1 ඉඳලා 30 දක්වා ඔබට පුළුවන් පසුව කියවන්න. නමුත් 1 2 පදවල අපි විශේෂ අවධානය යොමු කරමු. පසුව ඔහු ඒලීම් සිට ගමන් ගත්තෝය. තවද ඔවුන් මිස්රයෙන් නික්ම ගියයින් පසු දෙවෙනි මාසයේ 15 වෙනි දිනේදී ඊශ්‍රායල් පුත්‍රයන්ට මුළු සභාව ඒලීම් සහ සීනයි අතරේ සීන් නම් වනාන්තරයට පැමුණාහ. ඊශ්‍රායල් පුත්‍රයන්ගේ මුළු සභාව වනාන්තරයේදී මෝසෙස් සහ ආරෝන්ට විරුද්ධව කොඳුලෝය. ඊශ්‍රායල් පුත්‍රයෝ ඔවුන්ට කතා කොට මිස්ර දේශයේදී මස් භාජන ළඟ හිඳ සෑහෙන පමණ කෑම කෑ විට ස්වාමින් වහන්සේගේ අතින් අපි නොනැසමු නම් යහපත මක් නිසාද මේ මුළු සමූහය ශ්‍රද්ධාවේ මරණ පිණිස ඔබලා අප වනාන්තරයට ගෙනාවා කීවේ. දැන් ඊළඟ ප්‍රශ්නය තමයි දේව වචනය තුල තිබෙනවා. ඊළඟ ප්‍රශ්නයයි කෑම දැන් ඒ මාරාවල වතුර නැහැ. තිත්තයි වතුර. ඊළඟ මේගොල්ලෝ මේ ඒලිම් සහ සිට ඔවුන් ගමන ආරම්භ කරගෙන එද්දී අපි දකිනවා දේව වචනය තුල ඒලී සහ සීනයි කියන අතර තිබුණා. ඒලී සහ සීනයි කියන අතර තිබුණා සීන් කියන ස්ථානය. ඒ සීන් කියන ස්ථානේ මොනවාද? එතෙන්ට පැමුණාම මොනවාද වෙන්නේ? එතන කෑම නැහැ. මේ සෙනඟ නිතරම හෙව්වේ මේ ලෝකයේ දේවල් විතරයි. මේ ලෝකයේ අවශ්‍යතාවයන් ගැන මේ සෙනඟ නිතරම හෙව්වා. ඒ නිසා ප්‍රේමණීය සහෝදර සහෝදරිනි අපි දෙවියන් වහන්සේව හොයන්නේ මේ ලෝකේ ආහාර ලබා ගන්නවත් මේ ලෝකේ මේ ලෝකෙට ආවේනික දේවල් අපිට ලැබෙන්න කියලා නෙමෙයි අපි දෙවියන් වහන්සේව හොයන්නේ. අපි දෙවියන් වහන්සේ හොයන්නේ අපේ ආත්මය බලවත් කරගන්න. මොකද උන්වහන්සේ කිව්වා මේ ලෝකේ අවශ්‍යතාවයන් යේසුස් වහන්සේ කිව්වා මේ ලෝකේ අවශ්‍යතාවයන් ඔබලට අවශ්‍ය දේ ස්වර්ගීය පියාණන් වහන්සේ දන්නවා.
අපිට අවශ්‍ය දේ මොනවද අපිට අවශ්‍ය දේවල් අපිට ජීවත් වීම සඳහා මේ ලෝකේ ස්වාමින් වහන්සේ අවශ්‍ය කරන හැම දෙයක්ම අපිට උන්වහන්සේ සූදානම් කරලා තියෙනවා. ඒවා උන්වහන්සේ දන්නවා අපේ අවශ්‍යතාවය. හැබැයි අපි ස්වාමින් වහන්සේ දිහා බලාගෙන ගමන් කළ යුතු වෙනවා. හැබැයි මේ සෙනග නැවතත් අර දෙවෙනි ආපහු අර තත්ත්වෙටම වැටෙනවා. ආයෙ කොඳුරන්න පටන් ගන්නවා. ඒ නිසා කෙඳිරීම ඉතාමත් බැරෑරු දෙයක්. ඒ නිසා සීන් කියන ස්ථානේ මම එතන නම් කළා. ඒලිසා සීනයි අතර තිබුණු මේ සීන් කියන ස්ථානය තුල මොනවාද තියෙන්නේ? කැම නැති ප්‍රශ්නයක්. ඔවුන් කියන උඹලා මිසරේ මෙච්චර කැම තියදී නැවත උන් ගිහිල්ලා මෝසෙස්ට විරුද්ධව කතා කරනවා. උඹලා මේ මිසරේ අපිට කැම නැති නිසාද උඹලා මේ වනාන්තර මැද්දේ දෙවියන් වහන්සේගේ අතින් අපිව මැරෙන්න ගෙනාවේ? ස්වාමීන් වහන්සේගේ අතින් දැන් අපිට මැරෙන්න තියෙනවා නම් හොඳයි. එහෙමත් කියනවා. දැන් ඉතින් අපි මැරෙලා ගියාට කමක් නැහැ දෙයියනේ. අපිට දැන් කණ්ඩ නැතුව ඉන්නේ. ස්වාමීන් වහන්සේ තමයි අපිට මේක කළේ. මෝසෙස්ට විරුද්ධව නැවත මෝසෙස්ටයි ආරොන්ටයි විරුද්ධව නැවත කොඳුරන්න පටන් ගන්නවා. හේතුව තමයි පියවරෙන් පියවර මේ සෙනග හැදුනේ නැහැ. ඒ නිසා අද මේ දේශනාව ඔබ අසන්නේ දිනපතාම දේශනාවල් ඔබ අහන්නේ පියවරෙන් පියවර ඔබව නිවැරදි වෙන්න. පියවරෙන් පියවර අපේ ජීවිත සකස් කරගන්න. නමුත් මේ සෙනග තමාගේ ජීවිතය සකස් කරගන්න කැමති උනේම නැහැ. ඔවුන් නිතරම දොස් තැබීම, නිතරම කෙඳිරීම වැනි මේ වචන වලින් වැරදි විදියට දේවදාසයන්ට කතා කරලා මෝසෙස්ටයි ආරොන්ටයි විරුද්ධව නැවත දෙවියන් වහන්සේට විරුද්ධව නැවත උන් කතා කරන්න පටන් ගත්තා. ස්වාමින් වහන්සේ ඊට පසුව අපි දකිනවා ඔවුන් කියනවා මේ සෙනග වනාන්තරයට ගෙනාවේ බඩගින්නේ ඉඳලා කලාන්ත දාලා මැරෙන්න තමයි මේ ගෙනල්ලා තියෙන්නේ. නිතරම කතා කරේ පොඩි දේවල් ඔවුන්ට අමතක වුණා. විශාල දේවලුත් අමතක වුණා, පොඩි දේවලුත් අමතක වුණා. ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ කරපු හාස්කම් ඔවුන්ට අමතක වුණා. ඔවුන්ට අමතක වුණා මාරහි ජලය මිහිරට හැරුව දෙවියන් වහන්සේලා දැන් පුළුවන් අපිට ආහාර දෙන්නත් කියන දේ ඔවුන්ට අමතක වුණා. එච්චර කුලල් සෙනග. එච්චර අසීලාචාර සෙනග. ස්වාමීන් වහන්සේ එක මොහොතක කියන මෝසෙස් මට මේ සෙනග එපා වෙලා තියෙන්නේ. මම මේ සෙනග ඔක්කොම විනාශ කරලා දානවා. මෝසෙස් කියන ස්වාමිනී ඔබ මේ සෙනග විනාශ කරනවා නම් ස්වර්ගයේ ඒ ලියලා තියෙන පොතේ මගේ නම අයින් කරන්න කියලා. බලන්න මේ 16 සෙනග වෙනුවෙන් මැදහත් වුණා. සෙනග වෙනුවෙන් දෙවියන් වහන්සේ මොර ගැසුවා. එපමණ සෙනග ගැන, තමන්ගේ සෙනග ගැන කැක්කුමක් තිබෙන උ මැදහත් කාර්යයක් ලෙස ක්‍රියා කරනවා. එනිසා අපිට දෙවියන් වහන්සේ මේ සන්ධ්‍යාවේ කතා කරනවා. මේ ඊශ්‍රායල් සෙනගගේ ගමන් මාර්ගය තුළ ඔවුන්ගේ ජීවිතවල දෙවියන් වහන්සේට ඔවුන් දොස් පැකරුවා. ඔවුන් දැන් අද මේ සන්ධ්‍යාව තුළ ඔබ මේ සීන් කියන තැන ඇති. මාරාහි ඉන්නා වගේම සීන් කියන තැනත් ඔබ ඇති. හැබැයි සීන් කියන ස්ථානයේ ඔබට පේන තෙක් මානක විසඳුමක් නැහැ. සෙනග දැක්කා ඇස් දෙකට දෙවියන් වහන්සේගේ විසඳුම ඇස් දෙකට පේන්නේ නැහැ. සීන් කියන තැනට එද්දී කාන්තාරයක් විතරයි, ඛණ්ඩ දෙයක් නැහැ, ගහක් කොලක් නැහැ, ඛණ්ඩ දෙයක් නැහැ. Tamanට කිසිම දෙයක් මේ ස්ථානයේ තිබුණේ නැහැ. Tamanට ආහාර අනුභව කරන්න උන් බැලුවා මිසරේ ඉඳි අපිට හොඳට පිපිඤ්ඤ හම්බුණා, මස් හම්බුණා. දැන් අපි මොනවද කන්න යන්නේ? ඇත්ත. Tamanගේ ප්‍රශ්නය ඔවුන් බැලුවේ මානසිකව. ඔව් මානසිකව තමයි ප්‍රේමණීය සහෝදර සහෝදරිනි බැලුවේ මේ දේවල්. ඔව් මානසිකව බැලුව නිසා මානසිකයන්ට ආත්මික දේ තේරෙන්නේ නැහැ. හැබැයි දෙවියන් වහන්සේ මෝසෙස් දෙවියන් වහන්සේ දිහා බලනවා. මෝසෙස් දෙවියන් වහන්සේට යාඥා කරනවා. මෝසෙස් ස්වාමින් වහන්සේට කියනවා උඹලා දෙවියන් වහන්සේ කවුද කියලා අද සන්ධ්‍යාවේ දැනගන්න යනවා. හලෙලූයා. උන්වහන්සේ මෝසෙස්ට කියනවා නේද ඔය මන්නා සහ වටු මේ ඔබ මේ 16 වෙනි පරිච්ඡේදය කියවද්දී අපි දකිනවා මන්නා සහ වටු දෙන්නේ මේ ස්ථාන. මන්නා ස්වර්ගික ආහාරය වස්සනවා උන්ට කන්න. බලන්න දෙවියන් වහන්සේ කොච්චර ප්‍රේමණීය දෙවි කෙනෙක්ද. උන්වහන්සේ මොකද ආබ්‍රහම්ට, ඊසාක්ට, යාකොබ්ට පොරොන්දුනා. උඹගේ දේශ උඹගේ පරම්පරාව මම ආශිර්වාදවත් පරම්පරාවක් බවට ගේනවා. ආකාශයේ තරුමෙන්ද පොළවේ වැලිමෙන්ද මේ ජාතිය මම ඇති කරන්න යනවා. ඒ නිසා දෙවියන් වහන්සේ මෝසෙස්ට දුන්න මේ ආබ්‍රහම්ට දුන්න පොරොන්දුව දෙවියන් වහන්සේ නිතරම මතක් කළා. නමුත් මේ සෙනග තමන්ට විශ්වාසය නැති වෙලා මේ සීන් කියන තැන ඉඳගෙන වුන් ඒ මොර ගසනවා. ඒ නිසා
මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරනි ඔබ මේ සීන් කියන තැන දැන් ඇති. එතන සමහර වෙලාවට ඔබට පේන තෙක්මානක විසඳුමක් නැති ස්ථානයක් වෙන්න පුළුවන්. හැබැයි දෙවියන් වහන්සේව මතක තියාගන්න සීන් කියන තැන දෙවියන් වහන්සේ ඉන්නවා. මාරා කියන තැන දෙවියන් වහන්සේ හිටියා වගේම සීන් කියන තැන දෙවියන් වහන්සේ ඉන්නවා. ආමේන්. මේක ඊශ්‍රායල් සෙනගට අමතක වුණා. අපි දකිනවා ඊට පසුව සවස් වෙන විට දෙවියන් වහන්සේ ස්වර්ගයෙන් කෑම උන්ට දෙනවා. හාලෙලූයා. මන්නා උන්වහන්සේ දෙනවා. ඒ වගේම අපි දකිනවා වටුව ඔව් මස් ඉල්ලුවානේ මස් දුන්නා දෙවියන් වහන්සේ. ලෞකික දේවල් ගැන තමයි ඔවුන් ඒ අයට ආසාව තිබුණේ. ඒ නිසා මේ ස්ථාන දෙක අපිට තියෙන අපසු කරන්න ඔබේ ආත්මික ජීවිතය. මාරා කියන ස්ථානය සහ සීන් කියන ස්ථානය තුළ ඔබ හිටගෙන ඇති. හැබැයි ඒ ඉන්න ස්ථාන දෙක තුළම මනුස්ස ඇසින් පෙනෙන විසඳුම් නැහැ. හැබැයි දෙවියන් වහන්සේ දැස බැලුවොත් මොසෙස් මෙන් උන්වහන්සේට කතා කරන්න පටන් ගද්දී මාරා සහ සීන් කියන ස්ථානයෙන් දෙවියන් වහන්සේගේ විසඳුම පැමිණෙන්න යනවා. හාලෙලූයා. ඒ නිසා ඔබේ පුද්ගලික ජීවිතයේ දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. ඒ වගේම ඔබගේ පෞල් ජීවිතයේ දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. ඔබගේ සභාවට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. ඒ වගේම ඔබගේ රැකියා කරන දෑතට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. ඒ වගේම ඔබගේ සේවයට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. සමහරවිට මේ ස්ථානවල මාරාසා සීන් වගේ දැනෙන නැති ඔබට ඒ ස්ථානවල මං ඉන්නවා වගේ. හැබැයි දෙවියන් වහන්සේ ඒ තුලින් ඔබට විසඳුම ගේනවා. ඒ නිසා මේ සන්ධ්‍යාව තුල දෙවියන් වහන්සේ මේ වචනය තුලින් ඔබ ශාවිමත් කරනවා කියලා මම විශ්වාස කරනවා. නිසා මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරිනි දෙවියන් වහන්සේ මේ වචනය තුලින් ඔබට ආශිර්වාද කරනසේක්වා. උන්වහන්සේ ඔබව මාරා කියනව තිත් අත්දැකීමෙන් දෙවියන් වහන්සේ එළියට ගේන්න යනවා. සීන් කියන ස්ථානයෙන් ඔබ එළියට ගේන්න යනවා. එතනින් එළියට ගේන්න යන්නේ ආශිර්වාද ඇතුව. දැන් ඔබ කිසි දෙයක් නැති කෙනෙක් නෙමෙයි. ඔබ සමහරවිට ආත්මික භංග වෙලා තිබෙනවා වෙන්න පුළුවන්. ආත්මික ඔබ වැටුණ කෙනෙක් වෙන්න පුළුවන්. ශරීරාකාරයෙන් ඔබ වැටුණ කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ සේවය තුලින් වැටුණ කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ ආත්ම දිනන්න කෙනෙක් හැටියට හිටියා. නමුත් දැන් ඒක ඔබට කරන්න බැරි වෙලා ඔබ වැටුණ කෙනෙක් වශයෙන් වෙන්න පුළුවන්. ඔබට ඒ කාලේ බලය තිබුණා. දැන් ආලේපේ බලය නැති වෙලා ගිහිල්ලා අධෛර්යයටපත් වුණා කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ ඒ මාරාසා සීන් කියන ස්ථානවල හිර වෙලා ඔබට කිසි දෙයක් කර කියා ගන්න බැරුව ඔබ මේ මොහොතේ ආත්මිකව වැටුණ ස්ථානයක සිටිනවා වෙන්න පුළුවන්. හැබැයි දෙවියන් වහන්සේට ස්තුති වේවා. යේසුස් වහන්සේගේ පූජාව කරුණු කොටගෙන ඔබට මේ සන්ධ්‍යාවේ දෙවියන් වහන්සේ නැවතත් ඔබ පණ ගන්නවන්න යනවා. අපි දකිනවා ඒ ඊශ්‍රායල් සේවකගේ ජීවිතය තුළ අපි බොහෝ දේ ඉගෙන ගත්තා මේ රාත්‍රිය තුළ. විශේෂයෙන් මාරා සහ සීන් කියන තැන් වලින් දෙවියන් වහන්සේ අපු එළියට ගේන්න යනවා දවසට. හොඳයි මේ කුඩා වචනය තුලින් දෙවියන් වහන්සේ ඔබ සැමට ආශිර්වාද කරනසේක්වා. දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා. මම ඔබ ගැන යාඥා කරන්නට යනවා. අපි සියලු දෙනා මේ යාඥාව සමග එකතු වෙමු. හාලෙලූයා. ආදරණීය දෙවි පියාණන් වහන්සේ ඔබගේ පුත්‍ර යේසුස් වහන්සේගේ නාමයට ස්තුති කරනවා. අද දවස තුළ මේ අසුවව පණිවිඩය මේ සෙනගට මේ ජීවිතවලට ආශිර්වාදයක් කොට ඔබ දැන් තබන්න කියලා යාඥා කරනවා. ස්වාමිනී මාරාසා සීන් කියන ස්ථානවල අද යම් කෙනෙක් සිටීද ඒ ස්ථානයෙන්ම ඔබ වහන්සේ උන්ට විසඳුම ගේන්න යන නිසා ස්තුති කරනවා. මේ වචනේ අසුවව සියලුම සෙනගට අද දවසේ ආශිර්වාද කළ මැනව යේසුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් පියාණනි. ආමේන්. හොඳයි දෙවියන් වහන්සේ ඔබ සැමට ආශිර්වාද කරනසේක්වා. ජේසුස් පිටයි. ආමේන්.